ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම BMT Education මගේ YouTube channel එකට. ඔන්න මම අදත් ආවා අලුත් පාඩමක් අරගෙන. අද පාඩම තමයි මානව අග්න්‍යාශයේ පටකීය ව්‍යුහය. හරි, අපි පාඩමට යන්න කලින් පුංචි සාරාංශයක් කතා කරමු අග්න්‍යාශය ගැන. අග්න්‍යාශය අපි පින්තූරයක් අඳින්න ගත්තොත් ඔයගලන්ට තිරේ දර්ශනය වෙනවා. මානව අග්න්‍යාශයේ හිස කොටස ග්‍රහණි වක්‍රය තුල තමයි අඳින්න ඕන. මානව අග්න්‍යාශයේ හිස පළල් හිසක් තියෙනවා. ඊට පස්සේ පටු වලිගයකින් යුක්තයි. රූපසටහන බලා ගන්න මුලින්ම. දැන් යමු අපි පාඩමට. මානව අග්න්‍යාශය කියන්නේ ලා අලු පැහැති ග්‍රන්ථියක්. මානව අග්න්‍යාශය බාහිරාසර්ග හා අන්තරාසර්ග ග්‍රන්ථියක්. මානව අග්න්‍යාශය පළල් හිසක්, දේහයක් සහ පටු වලිගයකින් යුක්ත වෙනවා. මානව අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස අන්තරාසර්ගී යුෂය ශ්‍රාවය කරනවා. ඒ වගේම බාහිරාසර්ගී කොටස හැදිලා තියෙන විදිය ගැන කතා කරොත් අනුකණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් තමයි බාහිරාසර්ග කොටස හැදිලා තියෙන්නේ. අනුකණ්ඩිකා කුඩා බදරිකා වලින් සමන්විත වෙනවා. ඒවායේ බිත්තිවල ස්‍රාවී සෛල වලින් යුක්තයි. බිත්ති ස්‍රාවී සෛල වලින් යුක්ත වෙනවා. ඊට පස්සේ එක් අනුකණ්ඩිකාව ඊතා කුඩා ප්‍රනාල වලට සම්බන්ධ වෙනවා. ඒ ප්‍රනාල එකතු වෙලා අවසානයේදී අග්න්‍යාශයක ප්‍රනාලය කියන එක හදනවා. අග්න්‍යාශයක ප්‍රනාලය හා පිත්ත ප්‍රනාලය කියන දෙක එකතු වෙලා යාකෘත් අග්න්‍යාශයක ප්‍රනාලය හදනවා. ඊට පස්සේ කතා කරොත් අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටස ලැංගහන් දීපිකා වලින් තමයි හැදිලා තියෙන්නේ. ලැංගහන් දීපිකා කියන ඒවා විශේෂණීය වූ සෛල සමූහයකින් යුක්ත වෙනවා. ප්‍රනාල ලැංගහන් දීපිකා වලින් ග්ලූකගන් හා ඉන්සියුලින් කියන හෝමෝන දෙක ශ්‍රාවය කරනවා. මේ හෝමෝන දෙක රුධිර ග්ලූකෝස් සමස්ථිතිය පවත්වා ගන්න වැදගත් වෙනවා. අපිට දැන් මුලින්දන් නැවත කතා කරන්න පුළුවන්. මානව අග්න්‍යාශය ලා අලු පැහැති ග්‍රන්ථියක්. මානව අග්න්‍යාශය පළල් හිසක්, දේහයක් හා පටු වලිගයකින් යුක්ත වෙනවා. අග්න්‍යාශය කියන එක අන්තරාසර්ග හා බාහිරාසර්ග ග්‍රන්ථියක්. මානව අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස අනුකණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් හැදිලා තියෙනවා. මේ අනුකණ්ඩිකා කුඩා බදරිකා වලින් යුක්ත වෙනවා. මේවා බිත්ති ස්‍රාවී සෛල වලින් යුක්තයි. අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස අනුකණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් සමන්විත වෙනවා. මේ අනුකණ්ඩිකා කුඩා බදරිකා වලින් සමන්විත වෙනවා. ඒවායේ බිත්ති ස්‍රාවී සෛල වලින් සමන්විතයි. එක් අනුකණ්ඩිකා ඊතා කුඩා ප්‍රනාල වලට සම්බන්ධ වෙනවා. එම ප්‍රනාල එකතු වීමෙන් අවසානයේදී අග්න්‍යාශයික ප්‍රනාලය සෑදෙනවා. අග්න්‍යාශයික ප්‍රනාලය පිත්ත ප්‍රනාලය සමග සම්බන්ධ වී යාකෘත් අග්න්‍යාශයික ප්‍රනාලය හදනවා. ඊළඟට අපි කතා කරේ නෑ අග්න්‍යාශයික යුෂයේ තියෙන දේවල් ගැන. අග්න්‍යාශයික යුෂය ශ්‍රාවය කරන්නේ බාහිරාසර්ග කොටසින්. අග්න්‍යාශයික යුෂයේ සංඝටක ලෙස බයිකාබනේට පළවෙනි දේ තමයි බයිකාබනේට. ඊට පස්සේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් ජීර්ණක එන්සයිම්. කාබෝහයිඩ්‍රේට් ජීර්ණක එන්සයිම් වලට උදාහරණයක් තමයි අග්න්‍යාශයික ඇමයිලේස්. ඊට පස්සේ තුන්වෙනි එක අග්න්‍යාශයික ලයිපේස්. හතරවෙනි එක අග්න්‍යාශයික නියුක්ලියේස්. ඊට පස්සේ අන්තිමම එක ප්‍රෝටීන් ජීර්ණක එන්සයිම් වල අක්‍රීය ආකාර. මේ අක්‍රීය ආකාර දෙකේ නම් දෙක තමයි ට්‍රිප්සිනෝජන් සහ කයිමෝට්‍රිප්සිනෝජන්. මේ අක්‍රීය එන්සයිම ග්‍රහණි කුහරයට ශ්‍රාවය වීමත් සමගම
සක්‍රීය එන්සයිම් වෙනවා. සක්‍රීය එන්සයිම් දෙකේ නම් තමයි ට්‍රිප්සින් හා කයිමෝට්‍රිප්සින්. නැවත මම කියන්නම් අග්න්‍යාශයක විශේෂ ශ්‍රාවය වෙන්නේ අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටසින්. අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස අණුකණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් යුක්ත වෙනවා. මේ අණුකණ්ඩිකා කුඩා බදරිකා වලින් යුක්තයි. මේ වායේ බිත්තියේ ශ්‍රාවී සෛල පිහිටනවා. එක් එක් අණුකණ්ඩිකාව ඉතා කුඩා ප්‍රනාල වලට සම්බන්ධ වන අතර මේ ප්‍රනාලයේ අවසානයේදී එකතු වෙලා අග්න්‍යාශයක ප්‍රනාලය හදනවා. අග්න්‍යාශයක ප්‍රනාලය ධන පිත්ත ප්‍රනාලය ඔයගොල්ලන්ට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. අග්න්‍යාශයක ප්‍රනාලය ධන පිත්ත ප්‍රනාලය සමානයි යාකෘත් අග්න්‍යාශයක ප්‍රනාලය. ඒකේ අදහස තමයි අග්න්‍යාශයක ප්‍රනාලය හා පිත්ත ප්‍රනාලය එකතු වීමෙන් තමයි යාකෘත් අග්න්‍යාශයක ප්‍රනාලය හදන්නේ. ඊට පස්සේ අග්න්‍යාශයක විශේෂ සංඝටක මම නැවත වෙනම කියන්නම්. පළවෙනි එක බයිකාබනේට. දෙවෙනි එක කාබෝහයිඩ්‍රේට් ජීර්ණක එන්සයිම අග්න්‍යාශයක ඇමයිලේස් තමයි උදාහරණය. කාබෝහයිඩ්‍රේට් ජීර්ණක එන්සයිම් වලට. ඊට පස්සේ තුන්වෙනි එක අග්න්‍යාශයක ලයිපේස්. හතරවෙනි එක අග්න්‍යාශයක නියුක්ලියේස්. පස්වෙනි එක ප්‍රෝටීන් ජීර්ණක එන්සයිම් වල අක්‍රීය ආකාරය. උදාහරණ ට්‍රිප්සිනෝජන් හා කයිමෝට්‍රිප්සිනෝජන්. මේ අක්‍රීය ආකාර ග්‍රහණ කුහරයට ශ්‍රාව්‍ය වීමත් සමග සක්‍රීය එන්සයිම් බවට පරිවර්තනය වෙනවා. ප්‍රෝටීන් ජීර්ණක එන්සයිම් වල සක්‍රීය ආකාර දෙකේ නම් තමයි ට්‍රිප්සින් හා කයිමෝට්‍රිප්සින්. කලින් තිබුණේ ට්‍රිප්සිනෝජන් සහ කයිමෝට්‍රිප්සිනෝජන්. මේ නෝජන් කියන කොටස අයින් වෙලා ට්‍රිප්සින් හා කයිමෝට්‍රිප්සින් තමයි අපි ලියන්න ඕනේ. ලියන විදිය ගැන ගත්තා. ඊට පස්සේ අපි ග්‍රහණීය ගැන ගත්තොත් කුඩාන්ත්‍රය කියන කොටසේ පළවෙනි කොටස තමයි ග්‍රහණීය කියන්නේ. ග්‍රහණී වක්‍රය තුල තමයි අග්න්‍යාශයක හිස පිහිටන්නේ. අග්න්‍යාශයක හිස ග්‍රහණී වක්‍රය තුල පිහිටනවා. ග්‍රහණීය කුඩාන්ත්‍රයේ පළවෙනි කොටස. කුඩාන්ත්‍රය කියන්නේ ආහාර මාර්ගයේ දීර්ඝතම කොටස. කුඩාන්ත්‍රයේ පළවෙනි කොටස ග්‍රහණීය. ඊට පස්සේ තියෙනවා ශුන්‍යාන්ත්‍රකය දෙවෙනි එක. තුන්වෙනි කොටස ශේෂාන්ත්‍රකය. මේ ග්‍රහණීය මගින් හෝමෝන දෙකක් ශ්‍රාවය කරනවා. කෝල්සිස්ටොකයිනින් හා සික්‍රටින්. මේ හෝමෝන දෙක වැදගත් වෙනවා පිත්තාශයේ ගබඩා කරලා තියෙන පිතේ නිදහස් කිරීම සහ අග්න්‍යාශයක විශේෂ සංඝටක නිපදවීම සංඝටක උත්තේජනය කරන්න. සික්‍රටින් කියන හෝමෝනය අග්න්‍යාශයක විශේෂ තියෙන බයිකාබනේට කියන එක නිදහස් කිරීම උත්තේජනය කරනවා බයිකාබනේට. ඊට පස්සේ කෝල්සිස්ටොකයිනින් කියන එක හෝමෝනය කෝල්සිස්ටොකයිනින් කියන හෝමෝනය වැදගත් වෙනවා පිත්තාශයේ ගබඩා කරලා තියෙන తాවකාලිකව පිත මේ පිත ග්‍රහණියට නිදහස් කිරීම උත්තේජනය කරනවා. ඒ වගේම අග්න්‍යාශයක විශේෂ තියෙන සංඝටකත් නිදහස් කිරීම උත්තේජනය කරනවා. මේ පිත කියන දේ ශ්‍රාව්‍ය වෙලා ගබඩා කරලා තියෙන తాවකාලික තැන තමයි පිත්තාශය. පිතෙහි තියෙනවා පිත් ලවණ. පිතෙහි අඩංගු වෙන දෙයක් පිත් ලවණ. පිත් ලවණ වැදගත් වෙනවා මේද තෛලෝදකරණය සඳහා. පිත් ලවණ තෛලෝදකාරකයක් ලෙස ක්‍රියා කරනවා. මේ තෛලෝදකරණය කිරීමේ වැදගත්කම තමයි මේද ජීර්ණය හා අවශෝෂණය පහසු වීම. ඒක තමයි මම නැවතත් කියන්නම්. අක්මාවෙන් ශ්‍රාවය කරනවා පිත. ඒ පිත ග්‍රහණියට නිදහස් කරන්න පෙර తాවකාලිකව ගබඩා කරනවා මම මේ ඇඟිල්ල තියලා පෙන්වන තැන පිත්තාශය. පිත්තාශයෙහි පිත විදියට ගබඩා කරනවා. පිතෙහි පිත් ලවණ කියන දේ සංඝටකය අඩංගුයි. පිත් ලවණ මගින් මේද තෛලෝදකරණය කරනවා. තෛලෝදකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඔන්න මතක තියාගන්න ලේසි එක. මේ තෛලෝදකරණයේ වැදගත්කම තමයි මේද ජීර්ණය හා අවශෝෂණය පහසු වීම. ඊට පස්සේ ග්‍රහණී වක්‍රය තියෙනවා මෙතන. අග්න්‍යාශයේ හිස කොටස පිහිටන තැන ග්‍රහණීය මගින් කෝල්සිස්ටොකයිනින් හා සික්‍රටින් කියන හෝමෝන දෙක නිපදවනවා. ග්‍රහණීය මගින් නිපදවන එකේ දැන් සික්‍රටින් කියන හෝමෝන වෙනම සැලකුවොත් සික්‍රටින් වැදගත් වෙන්නේ බයිකාබනේට් අයන සම්බන්ධව. අග්න්‍යාශයේ විශේෂ තියෙන සංඝටකයක්. ඊට පස්සේ කයිමෝට්‍රිප්සිනෝජන් පිත හා අග්න්‍යාශයක විශේෂ සංඝටක කියන
කාරණා දෙකත් එක්කම අපි සම්බන්ධ කරලා මතක තියාගන්න වෙනවා. කුඩා අන්ත්‍රයේ කොටස් තුනක් ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. මුලින්ම ග්‍රහණීය, ඊට පස්සේ ශුන්‍යාන්ත්‍රිකය. ශුන්‍යාන්ත්‍රිකය කියන්නේ මැද කොටස, ශේෂාන්ත්‍රිකය අන්තිමට. කුඩාන්ත්‍රයේ අවසානම කොටස. නැවතත් මම අග්න්‍යාශය ගැන සාරාංශයක් ඉදිරිපත් කරනවා. අග්න්‍යාශය කියන්නේ අලු පැහැති ග්‍රන්ථියක්. අග්න්‍යාශය මානව අග්න්‍යාශය බාහිරාසර්ග හා අන්තරාසර්ග ග්‍රන්ථියක්. මානව අග්න්‍යාශයේ හිස ග්‍රහණි වක්‍රය තුල පිහිටනවා. අග්න්‍යාශයේ හැඩය ගැන කියනවා නම් මානව අග්න්‍යාශයේ පළල් හිසක්, දේහයක් හා පටු වලිගයකින් යුක්ත වෙනවා. මානව අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස අනුකණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් තමයි හැදිලා තියෙන්නේ. මේ අනුකණ්ඩිකා කුඩා බදිරිකා වලින් යුක්තයි. ඒවායේ බිත්ති ශ්‍රාවී සෛල වලින් යුක්තයි. අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස අග්න්‍යාශික යුෂය ශ්‍රාවය කරනවා. අග්න්‍යාශික යුෂයේ සංඝටක තමයි කාබෝහයිඩ්‍රේට් ජීර්ණක එන්සයිම. උදාහරණ අග්න්‍යාශික ඇමයිලේස්. ඊට පස්සේ ප්‍රෝටීන් ජීර්ණක එන්සයිම් වල අක්‍රියාකාර. දෙවෙනි එක ප්‍රෝටීන් ජීර්ණක එන්සයිම් වල අක්‍රියාකාර වලට උදාහරණ ට්‍රිප්සිනෝජන් සහ කයිමොට්‍රිප්සිනෝජන්. මේ එන්සයිම ග්‍රහණි කුහරයට ශ්‍රාව්‍ය වීමත් සමග සක්‍රීය තත්ත්වයට පරිවර්තනය වෙනවා. අක්‍රීය එන්සයිම ග්‍රහණි කුහරයට ශ්‍රාව්‍ය වීමත් එක්ක සක්‍රීය එන්සයිම බවට පරිවර්තනය වෙනවා. සක්‍රීය එන්සයිම දෙක තමයි ට්‍රිප්සින් සහ කයිමොට්‍රිප්සින්. මේවා වැදගත් වෙන්නේ ප්‍රෝටීන් ජීර්ණය සම්බන්ධව. ඊට පස්සේ අග්න්‍යාශික විෂයේ තියෙන තව සංඝටකයක් තමයි බයිකාබනේට. බයිකාබනේට සම්බන්ධව වැදගත් වෙන හෝමෝනයක් තමයි සික්‍රටින් හෝමෝනය. ග්‍රහණි වක්‍රය තුළින් නිදහස් කරන සික්‍රටින් සහ කොලිසිස්ටෝකයින් කියන හෝමෝන දෙක. මේ හෝමෝන දෙකෙන් සික්‍රටින් කියන එක බයිකාබනේට් අයන සම්බන්ධව වැදගත් වෙනවා. කොලිසිස්ටෝකයිනින් පිත හා අග්න්‍යාශික විෂයේ සංඝටක සම්බන්ධව වැදගත් වෙනවා. නැවතත් මම පැහැදිලි කරන්නම් අග්න්‍යාශික විෂයේ සංඝටක. පළවෙනි එක බයිකාබනේට, දෙවෙනි එක කාබෝහයිඩ්‍රේට් ජීර්ණක එන්සයිම, තුන්වෙනි එක අග්න්‍යාශික ලයිපේස්, හතරවෙනි එක අග්න්‍යාශික නියුක්ලියස්, පස්වෙනි එක ප්‍රෝටීන් ජීර්ණක එන්සයිම් වල අක්‍රියාකාර. ඊට පස්සේ අපි කතා කරමු අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටස. අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටස ලැංගහැන් දීපිකා වලින් තමයි හැදිලා තියෙන්නේ. ලැංගහැන් දීපිකා විශේෂණීය වූ සෛල සමූහයකින් යුක්ත වෙනවා. ඒවාට ප්‍රනාල නැත. ලැංගහැන් දීපිකා ග්ලූකගන් සහ ඉන්සියුලින් කියන හෝමෝන දෙක ශ්‍රාවය කරනවා. ඒවා ග්ලූකෝස් සමස්ථිතිය සඳහා තමයි වැදගත් වෙන්නේ. ඉන්සියුලින් සහ ග්ලූකගන් කියන හෝමෝන දෙක ග්ලූකෝස් සමස්ථිතිය සඳහා වැදගත් වෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ පාඩම හරියට මතක තියාගත්තා නම් රූප සටහනත් හොඳට අඳින්න පුළුවන් හැකියාව ආවහම මාස්ටර් ගයිඩ් බයොලොජි පාස් පේපර් පොත අරගෙන මානව අග්න්‍යාශයේ සම්බන්ධව කෙටි සටහන් ලියන්න අවිල්ල තියෙනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල. ඒව අරගෙන එකින් එක අධ්‍යයනය කරන්න. එතකොට ඕගොල්ලන්ගේ මතක ශක්තිය වර්ධනය වෙනවා. මේ වගේ අලුත් පාඩම් බලන්න ඔයගොල්ලන්ට පුළුවන් මගේ BMT Education කියන YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. හැමෝටම සුබ දවසක්.